හොඳයි. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් සියලුම දරුදරියන්ට. අපි ඉක්මනටම පාඩමට සම්බන්ධ වෙන පොතේ අපි එදා අන්තිමට කතා කරේ දත්ත නිරූපණය කරන ආකාරය පිළිබඳව චිත්‍ර ප්‍රස්තාර වලින්. අපේ පාඩම තමයි දත්ත රැස්කිරීම හා නිරූපණය කිරීම. ඒක අන්තිමම ගාන තමයි චුට්ටක් වඩ පොතාට කියලා දෙන්න තියෙන්නේ. ඔන්න බලා ගන්නකෝ. මෙන්න මෙහෙමනේ දුන්නේ අන්තිම ගාන අලු පාඩමට මම යන්න කලින් මොකද අලු පාඩමත් මේකට සම්බන්ධයි. අලු පාඩම අමාරු නෑ පුතේ ලේසි පාඩම. සාමාන්‍යයෙන් දත්ත බලන්නකෝ මොකක්ද කියන්නේ කියලා. එක්තරා කර්මාන්ත ශාලාවක සේවකයන්ගේ දිනක පැමිණීම වාර්තා වුණු ආකාරය පිළිබඳ පහත වගුවේ දැක්වේ. අපි මේක ගැන කතා කරන්නේ පුතේ 7:50 සිට 8 දක්වා සේවකයෝ 24 දෙනෙක් ඇවිත් තියෙනවා. මම මේ කතා කරන්නේ පුතා 132 පිටුව. පෙළ පොතේ අච්චු පොතේ 132 පිටුව. මෙම දත්ත චිත්‍ර ප්‍රස්තාරයකින් දැක්වීමට සුදුසු සලකුණක් තෝරන්න. සේවකයෝනේ ඇවිල්ලි අපි සලකුණක් වශයෙන් ගමු. ඔන්න සේවකයෝගේ රූපයක් ගන්නත් පුළුවන් නැත්නම් රවුමක් ගන්නත් පුළුවන්. නැත්නම් කොටුවක් ගන්නත් පුළුවන්. අඳින්න අපහසු රූප ගන්න එපත් ඒක බෙදා ගන්න කියන කරදරයි. ඒ නිසා හොඳම දේ තමයි මේ 24 නිරූපණය කරන්නට අපි ගන්නවා 24 තියෙනවා 20 තියෙනවා 58ක් තියෙනවා. 10 ඉඳලා 8 වෙනකම් සේවකයෝ 58 දෙනෙක් ඇවිත් 8යි 20 ඉඳලා 8යි 30 දක්වා 46ක් ඇවිත්. එහෙනම් මේගොල්ලෝ දක්වන්න තියෙන මුදම අගය තමයි පුතා එක කොටුවකින් අපි ගමුකෝ 8ක් එක කොටුවකින් 8ක් නිරූපණය කරගන්න. ඒතර එක කොටුවකින් 8ක් නිරූපණය කරනකොට පුතා දන්නවා 24 බරද? එක කොටුවකින් 8ක්. දැන් 24 නිරූපණය කරන්නේ 8 ඒවත් 3ක්. 20 නිරූපණය කරා. දැන් එතකොට අහන්න අපි රවුමක් කියලා නෙගත්තේ. රවුමෙන් නිරූපණය කරන්නේ 8ක් නම් රවුම් භාගයකින් නිරූපණය වන්නේ ඊයක්ද 4ක්. රවුම් තුන් කාලකින් බලන්න තුන් කාලකින් නිරූපණය වන්නේ 6ක්. රවුම් කාලකින් නිරූපණය වන්නේ බලන්න පුතේ කාලකින් නිරූපණය වන්නේ 2ක්. කාලකින් නිරූපණය වන්නේ 2ක්. රවුමකින් නිරූපණය වන්නේ 8ක්. භාගයකින් නිරූපණය වන්නේ සේවකයෝ 4 දෙනෙක්. තුන් කාලකින් 6 දෙනෙක්. කාලකින් දෙන්නෙක්. ඔය විදිහට තමයි පෙන්නන්න වෙන්නේ. එතකොට 24 කෙලින්ම පුතාට පුළුවන් 24 බෙදනවා 8ෙන්. උත්තරය 3යි. පළවෙනි දවසට අඳින්න ඕන රවුම් 3ක්. ඒ කියන්නේ පළවෙනි දවසට නෙමෙයි මොකද්ද වෙලාව? 7:50 සිට 7:50 සිට උදේ 8 දක්වා 7:50 සිට 8 දක්වා අඳින්න ඕනි ඊදෙනාද 7:50 සිට 8 දක්වා අඳින්න ඕනි 3 දෙනා. ඊළඟට තියෙනවා මෙතන 8 සිට 8:10 දක්වා 8 සිට 8:10 දක්වා. එතකොට ඒකේ ඉන්නවා සිසුන් 20ක්. ඔන්න දැන් ප්‍රශ්නයක් මතුවෙනවා ඒක බෙදුවම 8. 8 වරක් 2 16යි 8 වරක් 2 16යි ඉතිරිය 4යි. එතකොට පුතා කොහොමද 4ක් නිරූපණය කරන්න කීයක්ද අදී? භාගයයි. ඊළඟට තියෙනවා පුතා 58ක්. කවුද? 8:10 සිට 8:20 දක්වා. එතන තියෙනවා කීයක්ද? 58ක්. ආන්‍යා බෙදනවා 8. 8 වරක් 7:56යි. ඉතිරිය 2ක්. පුතේ 8 ඒවා 7ක් තියෙනවා. 8 ඒවා 7ක් තියෙනවා. 8 වරක් 7 56. තව ඉතිරි 2ක්. එතකොට පුතාට පේනවා 7යි ඉතිරි 2ක්. ඊළඟට මම රවුමක් 8ක් කියන එක ගාවින් අනිත් එකක් කරනවා. මෙතන පොඩියට දාමු. රවුමක් කියන්නේ තනි රවුමක්. ඒක සමානයි 8 දෙනෙක්. අන්තිම අවස්ථාව තමයි 8:20 සිට 8:30 දක්වා. ඇවිල්ලා ඉන්නවා කී දෙනෙක්ද? 46ක්. ඔන්න
3 එක බෙදනවා පුතේ 8න් 8 වරක් 5 40යි ඉතිරි 6යි එතකොට පුතාට වැටෙන්න ඕනේ මේකේ පළවෙනි එකට බෝල 3ක් ඊළඟට බෝල 2කුයි භාගෙකුයි ඊළඟට බෝල 7යි කාලයි මේකේ බෝල 5යි තුන් කාලයි බෝලයක් 8යි රවුම 8යි දෙකට බැලුවම 4යි 4ට බෙදුවම කාලා 2යි තුන් කාලයි ඔන්නෝම තමයි නිරූපණය වෙන්නේ මෙම දත්ත චිත්‍රපස්ථාරයෙන් දැකීමට සුදුසු සලකුණක් තෝරා මම නම් යෝජනා කරන්නේ මේ වගේ කරදරයක් නැතුව බෙදන්න පුළුවන් සංකේත පාවිච්චි කරමු කියන්නේ. එතකොට රවුම 8යි, රවුම් භාගයක් 4යි, රවුම් 3 කාල ඒක ගොඩාක් කළා තිබුණේ පුතේ. නැත්තම් ගැලපෙන්නේ මෙන්න මෙහෙම 3 කාල දැන් මේක කාල අහන ප්‍රශ්න දෙක සම්පූර්ණ ලකුණේ 8යි සම්පූර්ණ අඩකි භාගයක් සම්පූර්ණ තුන් කාලේ සම්පූර්ණ ලකුණේ තුන් කාල 6යි කාලකි දෙක මේ ආකාරයට නිරූපණය වෙනවා හරිද ඊළඟට අහනවා එම සලකුණ යොදා ගනිමින් ඉහත දත්ත චිත්‍ර ප්‍රස්ථාරකේ නිරූපණය කරනවා එම දත්තයන් චිත්‍ර ප්‍රස්ථාරකේ නිරූපණය කරනවා ඒක තමයි මේ කළා දෙන්නේ ඔයාලට පුළුවන් එතකොට මේකේ වෙලාවල් ටික දාලා ඔය ආකාරයට නොම අපි තීරයක් කොම වෙන් කරගෙන මෙන්න මේ ආකාරයට වෙලාවල් ටික වෙන් කරනවා වෙන් කරලා මේක දෙකට බෙදනවා මෙන්න මෙහෙම වෙන් කරනවා right දර පළවෙනි එකේ පුතේ බෝල 3ක් ඉන්නවා කියපු විදියට ලස්සනට ඒක පාඩ කරන්නත් ඕන ඊළඟ එකේ බෝල 2යි සහ තව බෝල භාගයයි අර්ධයයි ඊළඟ එකේ බෝල 7යි ඉතිරි 2යි කියන්නේ 3යි 4යි 5යි 6යි 7යි ඉතින් 2යි කියන්නේ පුතේ බෝල කාලයි මේ ටික පාඩම් කරන්න හරිද ඊළඟට ඉතිරි එකේ බෝල 5යි තව 6යි කියන්නේ පුතේ තුන් කාලයි කාලා මකලා ඉන්න ඔන්න ඒ විදිහට එන්න අර වෙලාවල් ටික මෙතනට වැටෙන්නේ. මොන විදිහට තමයි චිත්‍රපස්ථාරය යන්නේ. ඒතර මෙතනට පුතාට පේනවා මම මේ කතා කරන්නේ පුතේ මගදී සම්බන්ධ චදලවල් ඉන්න නිසා මම මේ කියන්නේ 132 පිටුවේ කලින් කරපු අභ්‍යාසය පුතාට කරාගෙන දීපු අන්තිමේ. උදාහරණ වෙන මොනවා හරි චිත්‍රයක් ඔයා මේකට ඇදලා තියෙනවා නම් ඒකෙත් මේ විදිහට තොරතුරු නිරූපණය කරන්න පුළුවන් හැකියාව තියෙන එකක් වෙන්නේ. ඒකයි කිව්වේ. හරි නේද? right. ඊළඟට අපි යම් අද අලුත් මාතෘකාවට දත්ත අර්ථකථනය. උදාහරණ මම පේපර් එකකුත් දීලා ඇති. මම හිතන්නේ සබරගම පළාත් ප්‍රශ්න පත්‍රයක් වලට මම දීලා ඇති. ඒක සම්පූර්ණ කරලා තියාගන්න පුතේ. අද මම මේ පාඩමට සම්බන්ධ එකක් නිසා මේ දත්ත අර්ථකථනය කියන එක මම කතා කරලා ඉවර කරන්නයි සූදානම්. දත්ත අර්ථකථනය කියන්නේ පුතේ මේ රැස් කළා ඉදිරිපත් කරපු තොරතුරු වලින් අපි ඊළඟට කරනවා මෙන්න මෙහෙම දෙයක්. පුතේ ඒ තොරතුරු වලින් ප්‍රශ්න අහනවා. දැන් උදාහරණයක් හැටියට මේක දිහා බලලා අපි තීරණය කරොත් මේකනේ පුතේ සංඛ්‍යා ටික. මොන සංඛ්‍යා ටික මම මාක් කරගන්න නැත්නම් පුතට පැහැදිලි නෑ. මේ සංඛ්‍යා ටික දිහා බලලා අහනවා ප්‍රශ්නයක් අහනවා. වැඩිම සේවක පිරිසක් කර්මාන්ත ශාලාවට පැමිණෙන්නේ කුමන කාල පරාසයකදීද? වැඩිම සේවක ප්‍රමාණය වෙනවද පුතේ? පුතාගේ ප්‍රශ්නේ ගන්න පොතේ තියෙන ගානම තමයි 58 දෙනෙක් එනවා 8යි 10යි ඉඳලා 8යි 20 වෙනකම්. වැඩිම සේවක ප්‍රමාණයක් පැමිණෙන වේලාව තමයි 8යි 10යි සිට 8යි 20. අඩුම සේවක ප්‍රමාණයක් පැමිණෙන වේලාව කොහොමද පුතේ? අඩුම සේවක ප්‍රමාණය
මේ තියෙන්නේ ඔන්න 24 දෙනෙක් එන්නේ 8:50 සිට 8 දක්වා 8:50 සිට 8 දක්වා. එතකොට මම අහනවා වැඩිම සේවක ප්‍රමාණයක් අඩුම සේවක ප්‍රමාණයක් අතර වෙනස තියෙන 58 24 අඩු කරලා වෙන්න. මේ වගේ ප්‍රශ්න සමහරලාවට කියනවා මේකට 24 දාලා මේකට 24 දීලා අපි අහන්න පුළුවන් සමාන සේවක ප්‍රමාණයක් පැමිණිච්ච කාල පරාසයන් කුමක්ද? එතකොට අපි කියනවා මේ කාලේ සමාන සේවක ප්‍රමාණයක් ආවා. මොනවා තමයි දත්ත නිරූපණය යටතේ පුතාලගේ අහන ප්‍රශ්න. තේරුණා නේද? දැන් මම යනවා ඊළඟ කොටසට. බලන්න පුතේ ඔන්න බලාගන්න උඩට වගේ දත්ත අර්ථකථනය කියලා දීලා තියෙනවා. බලාගන්නද? ඔන්න ඒකේ සඳහන් කරලා තියෙන මෙන්න මෙහෙම දෙයක්. ගන්න පච්ච පොත පුතේ වගු මගින් නිරූපිත දත්ත අර්ථකථනය කිරීම. මෙන්න මේක සඳහන් කරලා තියෙනවා. චිත්‍ර ප්‍රස්ථාරකයෙන් හෝ වගුවකින් හෝ දත්ත නිරූපණය කරන ආකාර පිළිබඳ දත්ත රැස් කිරීම හා නිරූපණය කිරීම පාඩමේදී ඉගෙනගත් ලැබු. චිත්‍ර ප්‍රස්ථාරකයෙන් හෝ වගුවකින් හෝ දත්ත නිරූපණය කරන ඇසුරෙන් විවිධ තොරතුරු ලබා ගැනීම දත්ත අර්ථකථනය වේ. පුතේ මේ දත්ත වගුවකින් හරි චිත්‍ර ප්‍රස්ථාරකයෙන් හරි අරගෙන ඒ ගැන කතා කිරීම තමයි මේ දත්ත නිරූපණය දත්ත අර්ථකථනය කියන්නේ. අන්න බලන්න පළමුව අපි වගුවක් මගින් නිරූපණය කරන දත්ත සලකා බලමු. මොන වගුවක් කාස්පියෙන් කියන දේවල් බලමු. එක්තරා පළතුරු බීම සමාගමක 2014 වර්ෂයේ පළමු මාස 5 තුළ මිලිලීටර් 175ක ප්‍රමාණයේ පළතුරු බීම බෝතල් අලවිය පිළිබඳ දත්ත පහත වගුවේ නිරූපණය කරලා තියෙනවා. පුතා බලාගෙන ඉන්නේ පොත. කවුරුත් ඒක බලාගන්න පුතේ. ප්‍රධාන ජනවාරි මාසයේ 30 bottles නිර්මාණය කළා තියෙනවා. බෝතල් 30. පෙබරවාරි 32100, මාර්තු 31500, අප්‍රේල් 34800, මේ 33000. අපේ නාන බලන්න මේ දත්ත අර්ථකථනයක් අහන ප්‍රශ්න බලන්න පුතේ. එම බීම අලවිය පිළිබඳ නිගමනයන් කීපයක් එළවීම සඳහා වගුව අනුව හට ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයමු. පෙබරවාරි මාසයේ අලවිය ජනවාරි මාසයේ අලවියට වඩා බෝතල් කීයක් වැඩිද? පෙබරවාරි මාසයේ අලවිය ජනවාරි මාසයට වඩා බෝතල් කීයක් වැඩිද? මොකද්ද පුතේ කරන්න ඕන? පෙබරවාරි මාසයේ තියෙන බෝතල් ගණන ජනවාරි බෝතල් ගණන අඩු කරන්න ඕනේ. පෙබරවාරි වලින් ජනවාරි අඩු කරන්න ඕනේ. 30100 අඩු කරලා දාන්න තියෙනවා. 2100යි. කීයකින් වැඩිද? පෙබරවාරි මාසයේදී අලවිය බෝතල් ගන්න 32100 අඩු කරාම 2100ක් වැඩිපුර තියෙනවා. දෙවෙනි ප්‍රශ්න. මම මේ කතා කරන්නේ 134 පිටු. මාර්තු හා අප්‍රේල් මාස දෙක තුල අලෙව් මුළු බෝතල් ගන්න. මොකද උදේ කරන්න ඕනේ? මාර්තු බෝතල් ගන්නයි අප්‍රේල් බෝතල් ගන්නයි දෙක එකතු කරලා අපි කියනවා මාර්තු සහ අප්‍රේල් යන දෙකේම මෙන්න මෙච්චර. බලන්න උදේ ගන්න හදලා තියෙන විදිහ. මාර්තු අලෙව් බෝතල් ගන්න, අප්‍රේල් අලෙව් බෝතල් ගන්න, මුළු බෝතල් ගන්න කියලා දෙක එකතු කරලා. මෙම මාස පහ අතුරෙන් වැඩිම වශයෙන් සහ අඩුම වශයෙන් බීම අලවියක් තිබුණේ කවර මාසවලදීද? එම ප්‍රමාණය කොහොමද? වැඩිම බෝතල් ප්‍රමාණය අලවියන්නේ 34000යි අප්‍රේල් මාසයේ. අඩුම බෝතල් ප්‍රමාණයක් අලවියන්නේ 30000යි ඒ ජනවාරි මාසයේ. ජනවාරි හා මේ මාසවලදී අලෙව් බීම බෝතල් ප්‍රමාණ අතර අනුපාතය සමමාකාරයේදී. බලන්න ජනවාරි 30000යි අරට 33000යි. ඒක පුතේ බිංදු තුනට බිංදු තුන කපලා දානවා දෙකම 10න් බෙදලා 30ට 33. ඊළඟට දෙන්නම 3ෙන් බෙදලා 10ට 11. අන්න ඔය වගේ අමුතු ප්‍රශ්න තමයි පුතේ අහන්නේ. මම හිතනවා සාමාන්‍ය දැනීමක් තියෙන ඕනම දරුවෙකුට මේක උත්තර දෙන්න පුළුවන්. අහගන්න. දැන් චුට්ටක් බලන්න ඕනි. මම යෝජනා කරනවා පුතේ මේ වෙලාවේ පුතාට ආයිත් මේක කරන්න ඉඩ තියෙනවා. අහගන්න. ඔයා දැනට කරන්න ඕනි පුතාන්න දැනට ඔයා කරන්න ඕනි මේ 23 එක අභ්‍යාසයට උත්තර දෙන්න පුළුවන් ද බලන්න මගේ පුතේ මෙතනම මේ පොතේම පැන්සලයක් අරගෙන ටක්ගාලා අච්චු පොතේම පැන්සලෙන් උත්තර ලියන්න පුළුවන් ද බලන්න පුතේ උතනම. ඒතකොට කාලයක් ඉතිරි වෙනවා. පුතා ආයිසරයක් ඒක කරන නිසා ඒ පාඩම ගොඩාක් හොඳට ඔළුවට යනවා. ඔළුවේ තැම්පත් වෙනවා. ටක්ගාලා හොඳ පුතාලා වගේ මං චූටි කාලයක් දෙන්නම්.
23 එක අභ්‍යාසය පළවෙනි ගාන දෙවෙනි ගාන තුන්වෙනි ගාන කියලා ගණන් තුනක් තියෙනවා. පුළුවන් විදිහට උතනම උත්තර ලියන්න පුතේ. ඔය තියෙන වටපිටාව ඊට පාවිච්චි කළ අපරාධ නැත්තම් ඔයා සර් පැන්සලෙන්ද? ඔව් පුතේ පැන්සලෙන් කරන්න පුතේ. ඔන්න පුතේ කෙනෙක්ට අපි බලමු 23 එක අභ්‍යාසය. පසුගිය වසර 5 තුල කිසියම් පළාතක ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ ගණන පහත දැක්වේ. පුතේ කිසියම් පළාතක මේ රටේ කිසියම් පළාතක ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ ප්‍රමාණ සඳහන් කරලා තියෙනවා. 2009 වසර 2010 11 12 වගුවට අනුව පාත දී ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. අඩුවෙන්ම ත්‍රිරෝද රථ ලියාපදිංචි කළ වර්ෂය කුමක්ද? 930යි. 930යි. අහන්නේ පුතේ පළවෙනි එක මේ වර්ෂය. අඩුවෙන්ම ත්‍රිරෝද අඩුවෙන්ම කියලා. 930යි. ආයෙ බලන්න පුතේ මගේ පුතා ප්‍රශ්නේ තේරුම් ගන්නන්නේ අඩුවෙන්ම ත්‍රිරෝද රථ ලියාපදිංචි කළ වර්ෂය කුමක්ද? 2009. 2009. වැඩියෙන්ම ත්‍රිරෝද රථ ලියාපදිංචි කළ වර්ෂය කුමක්ද? 2013. very good 2013 බොහොම හොඳයි. 2009 වර්ෂයට වඩා 2013 වර්ෂයේ ත්‍රිරෝද රථ කීයක් ලියාපදිංචි කර තිබේද? මේ අහන්නේ වැඩි 1310ක්. 1310ක්. කොහොමද ඒක කරන්නේ? 2000 අඩු කරන්න තියෙන්නේ. 40න් 930ක් අඩු කරනවා. 930ක් අඩු කරාම උත්තරේ කීයද? 1310යි. හරිද පුතේ? මෙව පළාතේ ත්‍රිරෝද ලියාපදිංචිය ගැන විශේෂයම දත්තන්ව ප්‍රකාශ කළ හැකි නම් එම කරුණ දිහා දක්වන්න. පුතාට කියන්න දෙයක් තියෙනවද මේක දිහා බැලුවම? ළමයි කියලා අනේ මට මේකට කියන්න දෙයක් නැහැ කියලා. එහෙම බෑ. මොනවාරි තොරතුරක් කියන්න පුළුවන් වෙන්න ඕන. පුතාට තේනවද? ක්‍රමක්‍රමයෙන් ලියාපදිංචි වෙන ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙලා තියෙනවා. එන්නෙන්නම වැඩි වෙමින් ගමන් කරලා තියෙනවා. නේද? පළවෙනි අවුරුද්දට වඩා ඊළඟට වැඩි, ඊළඟ අවුරුද්දට වඩා ඊළඟ අවුරුද්ද වැඩි, එයාට වඩා ඊළඟ අවුරුද්ද වැඩි. 2009ට වඩා 2010 වැඩි, 2010ට වඩා 2011 ලියාපදිංචිය වැඩි වෙලා තියෙනවා. එන්නම ත්‍රිරෝද ලියාපදිංචිය වැඩි වෙලා තියෙනවා. එහෙනම් පුතා ඔබ ලියන්න ඕනේ මොකක්ද කියලා? ක්‍රමක්‍රමයෙන් වර්ෂයක් පාසා ත්‍රිරෝද රථ ලියාපදිංචිය වැඩි වී ඇත. ඔය වගේ ලස්සන වචන දාලා ලියන්න. එන්න වැඩි වී ඇත. ක්‍රමක්‍රමයෙන් ත්‍රිරෝද රථ ලියාපදිංචිය වැඩි වී ඇත කියලා ලියන්න. තේරුණාද මගේ පුතේ ඒක? අත උස්සන්න තේරුණේ නැති අය? තේරුණා සර්. good. හොඳයි. ඔන්න බලන්න දෙවෙනි ප්‍රශ්නට අපි යමු. එක්තරා තොග වෙළෙන්දකු විසින් අවුරුද්දේ පළමු මාස 6 තුන විකුණන ලද ලොකු ලුණු ප්‍රමාණය කිලෝග්‍රෑම් වලින් පහත වගුවේ දැක්වේ. මෙයාගේ ලොකු ලුණු ප්‍රමාණය ලියාපදිංචියට ලොකු ලුණු ප්‍රමාණය දීලා තියෙනවා කීයද? මාස 6ක් තුල විකුණන ලද ලොකු ලුණු ප්‍රමාණය කිලෝග්‍රෑම් වලින් පහත දැක්වේ. සඳහන් කරලා තියෙනවා එහෙම. ජනවාරි මාසයේ තියෙනවා 21700ක්. පෙබරවාරි මාර්තු එහෙම ගිහිල්ලා තියෙනවා. වගුව අණු අසායති ගැටළු වලට පිළිතුරු සපයන්න. මෙයා පුතේ ලොකු ලුණු අලෙවි කරලා තියෙනවා මෙන්න මේ ආකාරයට. වැඩිම ලුණු ප්‍රමාණයක් අලෙවි වූයේ කවර මාසයේද කියලා අහනවා. මොන මාසෙද පුතේ? අප්‍රේල් මාස. දැන් නිකම් මං අහන්නේ පුතේ ප්‍රශ්නයක් නෙමෙයි මේකේ නෑ එහෙම එකක්. මං අහනවා යාගේ. ඇයි මේ අප්‍රේල් මේ ලුණු වැඩි වෙන්න ඇත්තේ? සාමාන්‍යයෙන් රට අවුරුද්ද නිසා. කාලයක් නේද පුතේ? ඔව්. සර් අවුරුද්ද නිසා. අනාරි සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිසා මිනිස්සුන්ගේ ආහාර පාන වල වෙනසක් තියෙනවා ඒ කාලේ. අන් අයට සංග්‍රහ කරන්න ගෙවල් වල පාටි තියෙනවා නේද? ඔව්. යනවල කට්ටියට කන්න බොන්න දෙනවා. එතකොට ලුණු ප්‍රමාණය වැඩියෙන් පරිභෝජනය වෙනවා. අන්න ඒක තමයි මෙතනදී කියන්නේ. මෙම වෙළඳ ආයතනයේ ලොකු ලුණු වෙළඳාම් එහා පැත්ත පිටුවේ පුතේ 136 පිටුවේ දැන් යන්නේ දෙවෙනි කොටස ෆෝමියුලා 2. මෙම වෙළඳ ආයතනයේ ලොකු ලුණු වෙළඳාම් සෑම මාසකම 22000කට වඩා වැඩි බව තොග වෙළඳාම් ප්‍රකාශ කරයි. මෙම ප්‍රකාශය පිළිබඳ ඔබේ අදහස ලියන්න.
බලන්න පුතේ හැම මාසෙම 22000ට වඩා වැඩි කියලා තමයි මෙයා කියන්නේ. මොන පිස්සුද එහෙම එකක් නේ. පළවෙනි මාසේ 21700යි. 22000ට වැඩිද? නැත්ත. ඔන්න දෙවෙනි මාසේ පෙබරවාරි නම් වැඩි. ආයි මාර්තු 21850යි. අඩුයි. අප්‍රේල් මාසේ නම් 28000ම තියෙනවා. මැයි තියෙනවා, ජුනිත් තියෙනවා. ඒ වුණාට කීපයක් නැහැ. ඔන්න බලන්න. මෙම වෙළඳා ආයතනේ ලොකු ලුණු වෙළඳාම සෑම වෙනසකම 22000කට වඩා වැඩි බව තුඟ වෙළඳා ප්‍රකාශ කළාය. ඔබ මේ ප්‍රකාශයට ඔබේ අදහස් එකඟ නොවේ. මක් නිසාදය ජනවාරි මාසයේ මාර්තු මාසයේ දෙකේම මොකද පුතේ 22000ට වඩා අඩු වෙළඳාමක් සිදු වී ඇත කියලා ලියන්න. 22000ට වඩා අඩු වෙළඳාමක් තමයි ජනවාරි සහ මාර්තු මාසවල සිද්ධ වෙලා තියෙන්නේ. එම නිසා එම ප්‍රකාශයට එකඟ වෙන්න බැහැ. මම පිළිගන්නේ නැහැ ඔය වගේ එකක් ලියන්න. තේරුණා නේද පුතේ? ඔන්න යනවා පුතා. හතරවෙනි තුන්වෙනි ප්‍රශ්න. මාර්තු මාස වෙළඳාමට වඩා අප්‍රේල් මාස වෙළඳාම කිලෝග්‍රෑම් කොපමණකින් වැඩි වී? මොකක්ද ඒ කරන්නේ? අප්‍රේල් මාසයේ වෙළඳාම 27200යි. මාර්තු වෙළඳාම 21850යි. 27200න් 21850 අඩු කරන්න ඕනේ. 28200න් 21850 අඩු කරන්න ඕනේ. එහෙම නේද? කීයද අඩු කරාම ආවේ? කිලෝ 5යි ග්‍රෑම් 350. අන්න වැරදිලා. නෑ පුතේ මේ ඔක්කොම කිලෝග්‍රෑම් නේ පුතේ. ඔය ඔක්කොම කිලෝග්‍රෑම්. අප්‍රේල් මාසයේ තියෙනවා මොන්න බලන් ඉන්න 27000 කිලෝ 27200 කිලෝග්‍රෑම් තමයි ඔක්කොම. මාර්තු මාසයේ 21850යි. පුතා හිතේ මේක ග්‍රෑම් කියලා නේ. අනේ නේ මේ ඔක්කොම කිලෝග්‍රෑම් නඩු කරනවා. 10න් විද 0.10 5යි. 11 වඩා 3යි 6න් 1 5යි. 5350ක ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. ආයි කියනවා විද 10න් 5 5යි. 11යි එකනේ තියෙන්නේ මේ පැත්තෙන් ගෙනා 11න් අත 3යි. 6න් 1 5යි දෙකෙන් දෙකක් වෙනවා. 5350ක කිලෝග්‍රෑම් ප්‍රමාණයක් මොනවාද? අප්‍රේල් වල වැඩි වෙලා තියෙනවා. වැඩි ඊළඟට අහනවා අප්‍රේල් මැයි මාස දෙක තුල ලුණු වෙළඳාම 53000කට වඩා වැඩි බව එම ආයතනයේ සේවකයෙක් පවසයි. මෙම ප්‍රකාශය සත්‍ය බව පෙන්නන. අප්‍රේල් මැයි අපි බලමු. අප්‍රේල් වල දීලා දිනවා 27200 කිලෝග්‍රෑම්. මැයි වල දීලා දිනවා 25950 කිලෝග්‍රෑම්. මේ දෙක එකතු කරනවා. අප්‍රේල් ප්‍රමාණයයි මැයි ප්‍රමාණය එකතු කරනවා පුතේ. 0යි 5යි 9යි 2යි 11න් එකක් ඉතිරි 8යි 5යි 13න් 3 එකක් ඉතිරි 5යි. කීයද උත්තරය? 53150. 53150යි. 53150 තියෙනවා පුතේ කතාව. මොකක්ද කියන්නේ? අප්‍රේල් මාසේ 53000කට වඩා වැඩි බව ප්‍රකාශ කරනවා. ඔව් ඔව්. එම ප්‍රකාශය සත්‍යයක්. එම ප්‍රකාශය නිවැරදි. එකතු කරලා පෙන්නන්න ඕන. අප්‍රේල් හා මැයි යන දෙමාස තුල වෙළඳාමේ වර්ධනයක් ඇති. ඔබ සිතන පරිදි මීට බලපෑ එක් සාධකයක් ලියා දාන්න. අප්‍රේල් කියන්නේ පුතේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද. මැයි කියලා කියන්නේ පුතා පොය. වෙසක් පොය. ඒතර වෙසක් පොය කියන්නේ මිනිස්සු දන්සල් දෙන්න මේ බඩු බාහිරාදී මිලට ගන්න ප්‍රමාණය වැඩි. අප්‍රේල් මාසයේදී මිනිස්සුන්ට සංග්‍රහ කරන්න මේ බඩු බාහිරාදී ගන්න ප්‍රමාණය වැඩි. මෙන්න මේක කලපල ලියන්න. අප්‍රේල් මාසයේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දද මැයි මාසයේ වෙසක් පොයද යෙදෙන බැවින් මිනිසුන් මේ කාලයේදී ලුණු පරිභෝජනය වැඩි කර ඇති බව පෙන්වා දිය හැක. මේකයි ලියන්න. ඔන්න යනවා තුන්වෙනි ප්‍රශ්න. 2014 වර්ෂයේ එක්තරා ප්‍රසිද්ධ පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් පහත කොටු කර ඇත. පහත කොටුවේ දක්වලා තියෙනවා ප්‍රවෘත්තියක් මේකේ තියෙනවා.
මෙම ප්‍රවෘත්තියේ තියෙන මෙම ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කීපයක දියර කිරි නිෂ්පාදනය පහුගිය වසර කීපය තුළ ක්‍රමයෙන් වැඩි වී ඇත. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කීපයක දියර කිරි ඒ කියන්නේ පුතේ එළදෙනුන්ගේ නිෂ්පාදනය දවා ගන්නා වූ කිරි ප්‍රමාණය වැඩි වී තියෙන බව කියලා තියෙනවා. 2010 1,63,100යි. බලන්න පුතේ 1,63,100. 2011 1,90,600යි. හරිද? 2012 2,01,400. 2013 දෙලා තියෙනවා පුතේ 2,90,700. කතාව ඇත්තද නැද්ද? අහන පළවෙනි ප්‍රශ්නේ ඒක. පුතේ දැන් සම්බන්ධ වෙච්ච දරුවට මම මේ කියන්නේ අපි අච්චු පොතේ කතා කරන්නේ පුතේ පාඩම 23 වෙනි පාඩමේ දත්ත අර්ථකථනය කියන එක. දත්ත අර්ථනය ලෙසලු අහගන්න පුතේ. දත්ත අර්ථකථනය කියන එක. දත්ත අර්ථකථනය කියන පාඩමේ දැන් අපි 23 එක අභ්‍යාසයේ අන්තිම ගාන 136 පිටුව කතා කරන්නේ. 2014 වර්ෂයේ කිරි නිෂ්පාදනය වැඩි වෙලා පුවත්පතක ප්‍රසිද්ධ පුවත්පතක දැක්වීමක් තියෙනවා. කිරි නිෂ්පාදනය නගර දිස්ත්‍රික්කවල වැඩි වෙලා කියලා කියනවා. මෙම ප්‍රවෘත්තියේ සත්‍යත්වයේ පහත වගුවේ එම දිස්ත්‍රික්කවලට අදාළව දී ඇති දත්තවලින් නිගමනය කරා. මොකද කියන්නේ ඇත්තටම කිරි නිෂ්පාදනය වැඩි වෙලාද? 1,63,100යි. බලන්න පුතේ 1,90යි 2,1යි 2,90යි. වැඩි වෙලාද? වැඩි වෙලා තේරුණානේ? හරි. එතකොට වැඩි වෙලා නේනම් ඒක තමයි. වැඩි වෙලා. ඒ නිසා අපි කියනවා මේ ප්‍රකාශය සත්‍යයක්. මේකට සත්‍යයක් කියලා අපි කියනවා. මේ ප්‍රකාශය ඇත්තක්. ඔන්න ඊළඟට යනවා 2013 මෙන්න වසර 4 තුල මුළු කිරි නිෂ්පාදනය ලීටර් කොච්චරද? මොකද කරන්න ඕනේ? මේ හතරම ලියලා එකතු කරන්න. 1,63යි 100යි. 1,90යි 600යි. 201යි 400යි. 290යි 700යි. ඔන්න එකතු කරනවා පුතේ. 0.2යි 1යි 6යි 7යි 11යි 18න් එකක් ඉතිරි 4යි 5යි 6යි 9යි 15යි 9යි 24න් අතර දෙකක් ඉතිරි 3යි 4යි 6යි 2යි 8යි. හරිද බලන්න මගේ පුතේ 8,45,800ක් කිරි ලීටර් නිෂ්පාදනය කළා තියෙනවා මෙම කාලවකවානුව තුලදී. සුස්මිස කියන්න පුතේ. දෙවනි ගාන තේරුන්නේ නැහැ. හරි මං කියලා දෙන්නම්. බලාගන්න. තුන්වෙනි ප්‍රශ්න තුන්වෙනි කොටස. මෙන්න මෙහෙම තියෙනවා. 2013 වර්ෂයේ කිරි නිෂ්පාදනය 2010 වසරේ නිෂ්පාදනය මෙන් දෙගුණයක් ඉක්මවා ගොස් දෙගුණයකටත් වඩා වැඩි තිබේද? 2010 කීයද පුතේ? 1,63 1,63 2,13 2013 2,90යි. දැන් අපි බලන්න ඕනේ ඉස්සර වෙලා අරක දෙගුණ කරලා. මොකද්ද? 2010 නිෂ්පාදනයේ ඉස්සෙල්ලා දෙගුණ කරා. දෙකෙන් ගුණ කරා. 1,63යි 100 ගුණ කරනවා දෙකෙන්. දෙවරක් බිඳුවයි බිඳුවයි දෙවරක් එක දෙකයි. දෙවරක් 3යි. දෙවරක් 12න් දෙකක් ඉතිරි. දෙවරක් එක දෙකයි එකේ 3යි. අයියෝ මේක දෙගුණ කරොත් 3,26ක් වෙනවා. එච්චර කිරි තියනවද පුතේ 2013? නෑ. එවනේ නෑ සර්. දෙගුණයකට වඩා වැඩි නොවේ. දෙගුණයක්වත් නොවේ. දෙගුණයට වඩා වැඩි වෙන්න තියා දෙගුණයක්වත් දෙගුණයක් වුණොත් 2.3 ගානක් එන්නේ. 2013 වර්ෂයේ තින් 2.90. දෙගුණයකට වඩා වැඩි නැහැ. දෙගුණයට වඩා අඩු වේ. නැහැ. දැන් තේරුණාද පුතේ? දැන් තේරුණා සර්. very good. ඔන්න චිත්‍ර ප්‍රස්තාරයක් ඇසුරෙන් ප්‍රශ්නයකට උත්තර දෙන ආකාරය තියෙනවා. පුතා පෙරලා ගන්නකෝ 137 පිටුව. චිත්‍ර ප්‍රස්තාරයක් මගේ නිරූපිත දත්ත
අර්ථකථනය කිරීම. අධිවේගී මාර්ගයක පිවිසුමකින් පැයක් තුලදී ඇතුළු වන සියලුම වාහන පිළිබඳ දත්ත පහත චිත්‍ර ප්‍රස්ථාරයෙන් නිරූපණය කර ඇත. චිත්‍ර ප්‍රස්ථාරයක් පෙන්නලා ඒකේ කියනවා පුතා කාර් ඔන්න කාර් එනවා පෙන්නලා තියෙනවා 5කින් බස් එනවා 1කින් වෑන් 3කින් ජිප් භාගයකින් ජිප් පෙන්නලා තියෙන්නේ භාගයකින් ලොරි පෙන්නලා තියෙන්නේ 2කින් එක ලකුණකින් මේ වාහන ලකුණකින් වාහන 10ක් නිරූපණය කර ඇත. අන්න හරි දැන් ඔයි ධෝනි ඔයි පේන්නේ ෂොක් එකට සුදුවට සුදු ලස්සන ලයිට් එක පිටේ දැන් මට කියන්න එම පැය තුල වැඩියෙන් ඇතුළු වී ඇත්තේ කාර්ය ඇත්තද බලන්න පුතේ චිත්‍ර ප්‍රස්ථාරේ බලන්න කාර් වලට තියෙනවා මේ ඇඳපු රූප පහ උතන වැඩියෙන් ඇතුළු වෙලා තියෙන්නේ මොනවද කාර් එම පැය තුල අඩුවෙන් ඇතුළු වී ඇත්තේ ජීප් ඔව් හරිද ජීප් ජීප් තමයි ඇයි භාගයයි ජීප් භාගය කියන්නේ එතන තියෙන කීයද පුතේ 5යි එක සලකුණකින් සර් 10ක් 10ක් කියනවා සලකුණෙන් භාගෙ 5යි එතකොට ජීප් ඇනිමල් භාගයයි ඔව් සර් භාගය කියන්නේ එතන 5යි එතන 5යි very good හොඳයි ඊළඟට කියනවා එම පැය තුල ඇතුළු වී ඇති ලොරි ප්‍රමාණය 20යි ඇත්තද ඔවුනේ එක ලකුණක් 10යි එක ලකුණක් 10යි කියන්නේ එතන ලකුණු දෙකක් තියෙනවා ඒක සර් ඇත්ත ලොරි 20යි එම පැය තුල මාර්ගයට ඇතුළු මුළු වාහන සංඛ්‍යාව 105ක් කියලා කියනවා හරි සර් හරි හරි අපි චුට්ටක් ගණන් කරමු පුතේ කාර් තියෙනවා 1 2 3 4 5 පහන්නේ 1 2 3 4 පහමාරයි බස් එකත් එක්ක පහමාරයි 6මාරයි 7මාරයි 8යි 9මාරයි 10මාරයි 11මාරයි පුතේ 11මාරක් තියෙනව නේද ආයි බලන්න ඔව් සර් තියෙනවා 4මාරයි 5මාරයි 6මාරයි 7මාරයි 8යි නෑ 10මාරයි තියෙන්නේ කීයද පුතේ 10මාරයි 10මාරයි කියන්නේ එකකින් 10යි 10ට 100ක් කියන්නේ තේරුණාද 10 වරක් 10 100යි චුටි පැටියෝ බලාගන්න 10 වරක් 10 100යි 100යි 5යි කීයද 105යි 105යි හරි තමයි හරි එම පැය තුල ඇතුළු වී ලොරි නොවන වාහන ලොරි නොවනේ ලොරි ඒව තියෙනවා නේද 20ක් එතකොට 105න් 20ක් අඩු වුණාම කීයද 85යි පැය තුල ජීප් මෙන් පස් කුඩයක් වෑන් ඇතුළු වී ඇත ජීප් 5යි වෑන් 25යි ඇත්තම තමයි ජීප් 5යි වෑන් 25යි ජීප් වගේ වෑන් 5 ගුණයක් දැන් තේරුණාද පුතේ ඒක තේරුණාද තේරුණා සර් තේරුණා good එහෙනම් පුතේ මම ආයෙම සරයක් පුතාට කියනවා ප්‍රශ්නයක් කරන්න මම වෙලාව දෙනවා ඒ ප්‍රශ්නේ කතා කරමු ඊට පස්සේ ඊළඟට වෙලාව තිබුණොත් දෙවෙනි එකක් කරමු ඉස්සෙල්ලා පුතේ 23 දෙක අභ්‍යාසයේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් නම් ඔය පොතේම පැන්සලෙන් ඒකට ආයෙ ලියන්න වෙනවා ගෙදරදී හොඳේ පොතේ ලස්සනට ආයෙ කරන්න දැන් මේක කටුසටහනක් කරන්න මේ අච්චු පොතේ කරලා ඉවරයි very good ඊළඟ එකකට යන්න පුතේ ඒක ඉවර නම් දෙවෙනි ප්‍රශ්නේ සර් දෙවෙනි ප්‍රශ්නේ ඔව් පුතේ 2 3 4 තියෙනවා ප්‍රශ්න 5ක් තියෙනවා පුතේ සර් ප්‍රශ්න 5ක් තියෙනවා පුතේ ආගන්න චුට්ටක් මම පළවෙනි ගාන කියලා දෙන්නම් මෙන්න මේ තියෙන්නේ සත්තු අත්තකට ජනවාරි මාසයේ ඉරිදා 4කදී සත්වෝද්‍යානයක් මගින් නිරූපණය කරන ළමාවසර පත්‍ර සංඛ්‍යාව පහත චිත්‍ර ප්‍රස්තාවයෙන් දැක්වේ. පුතා
මේ චිත්‍ර ප්‍රස්තාරයෙන් පෙන්නලා තියෙනවා මේ ළමා පිරිසක් ළමුන් පිරිසක් සත්වෝද්‍යානයකට ඇවිල්ලා තියෙනවා පළමු ඉරිදා දවසේ දෙවන ඉරිදා දවසේ සතියේ මාසේ තුන්වෙනි ඉරිදා සතියේ තුන්වෙනි ඉරිදා හතරවෙනි ඉරිදා එක මේ කෝටු පිටයියෙකුගෙන් 100 දෙනෙක් පෙන්නනවලු එක කෝටු පිටයියෙකුගෙන් 100 දෙනෙක් පෙන්නනවා එතකොට මගේ පුතේ අපිට කියනවා පළමු දවසේ කෝටු පිටයිය 1 2 3 4 5 6 7යි කියන්නේ එකකින් 100යි 7කින් 700යි බොහොම හොඳයි දෙවෙනි දවසේ 700යි very good 1 2 3 4 5යි කෝටු පිටයිය 5යි 500යි 550 කෝටු පිටයිය භාගයක් කියන්නේ කීයද එකකින් 100 නම් භාගෙකින් 550 50යි ඔක්කොම එකතු කරලා 550 500 හතරවන සතිය 1 2 3 4 5යි 6යි 650යි එරුණා නේද පැහැදිලි හොඳයි දැන් අහනවා පුතාගෙන් මෙන්න මේක ප්‍රශ්නය වැඩිපුරම ළමා අවසර පත්‍ර නිකුත් කර ඇත්තේ මොන ඉරිදාද පුතේ පළවෙනි සතියේ ඉරිදා පළවෙනි සතියේ ඉරිදා very good බොහොම හොඳයි පළවෙනි සතියේ ඉරිදා හරියට හරි ඊළඟට අහනවා පුතා ඊළඟ ප්‍රශ්නේ මොකද්ද අඩුවෙන්ම අවසර පත්‍ර නිකුත් කර ඇත්තේ කීවෙනි තුන්වෙනි සතියේ ඉරිදා very good බොහොම හොඳයි තුන්වන සතියේ පුතේ අඩුම පිරිස තුන්වන සතියේ වැඩිම පිරිස පළවෙනි සතියේ අඩුම පිරිස තුන්වෙනි සතියේ ඊළඟට අහනවා තුන්වන සතියේ ඉරිදා නිකුත් කළ ළමා අවසර පත්‍ර සංඛ්‍යාව 500යි තුන්වෙනි ඉරිදා 500ක් තියෙනවා ඇයි එක කෝටු කිතයියෙකුගෙන් 100යි ඒක කිතයියෝ 1 2 3 4 5 සියවරක් 5 500යි ඉරිදා දිනේ 4 නිකුත් කළ මුළු ළමා අවසර පත්‍ර ගණන කියන උදේ ඉරිදා දවසේ නිකුත් කරපු මුළු ළමා අවසර පත්‍ර කියලා කියන්නේ ඔන්න මම පටන් ගන්නවා ගණන් කරනවා එතකොට සර් සේරම එකතු කරන්න අන්න හරි ඉතින් ඔක්කොම එකතු කරාද පස්සේ 100ෙන් ගුණ කරා 1 2 3 4 5 6යි 7යි 8යි 9 10 11 12 භාගයව පස්සේ එකතු කරමු 13 14 15 16 18 19 20 21 22 23 මේ භාග දෙකත් එක්ක 24යි ඔන්න ආයෙත් කියනවා මම සම්පූර්ණේව ටික ඉස්සෙල්ලා එකතු කරනවා අහගන්න 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12 භාගයක් තියෙනවා අයි කියනවා 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12 13 14 15 16 18 19 20 21 22 මේ භාගයේ තව එකයි එතකොට පුතේ 24 කරනවා කාගෙන්ද 100ෙන් පුතා දන්නවා ඕනම සංඛ්‍යාවක් 100ෙන් ගුණ කරනවා කියන්නේ 100ෙන් ගුණ කරනවා කියන්නේ අගට බිංදු දෙකක් දානවා ඒකට උත්තරේ 24යි එතකොට 24000යි නෑ ආයි බලන්න අගට බිංදු දෙකක් දැම්ම චූටි පැටියා කීයද 2400 කලබල වුණොත් අරදී බලන්න දැන් අපි බලමු දෙවෙනි ගාන හොඳයි මෙන්න මෙහෙම කියනවා එක්තරා දිනක 6 ශ්‍රේණියේ පන්තියක සිසුන්ගේ පැමිණීම පහත චිත්‍ර ප්‍රස්තාරයේ දක්වා ඇත ඒ චිත්‍ර ප්‍රස්තාරයේ තියෙන පුතේ රවුම් අපිට කියනවා එක රවුමකින් සිසුන් 4 දෙනෙකු නිරූපණය කළා කියලා හරිම ලේසි එක රවුමකින් සිසුන් 4 දෙනෙක් පුතේ රවුමකින් 4 නම් රවුම් භාගෙන් කීයද 2යි very good රවුමකින් 4 නම් රවුම් භාගෙන් 2යි රවුම් කාලෙන් 1යි එක්කෙනයි තුන් කාලෙන් 3යි රවුම් 4යි භාගෙන් 2යි තුන් කාලෙන් 3යි අරු නෑ පුතේ හරිම ලේසි එතකොට 7යි උදේ පෙරවරු 7යි 5 සිට 7යි 10 දක්වා
ළමයි ඇවිල්ලා තිනවා රවුමයි කාලා. පහයි සර්. ළමයි 4යි. කාලට ළමයි 1යි. පහයි සර්. 5යි. පහයි. කොහොමද? 5යි. පෙරවරු 7යි 10යි ඉඳලා 7යි 15ට රවුමයි භාගෙ. 6යි. 6යි. රවුමට 4යි භාගෙට 1යි. 6යි. හයයි. good good. 7යි කාලේ ඉඳලා 7යි 20 වෙනකොට රවුම් 3යි 14යි. භාගයයි. රවුම් 3යි 14යි සර්. 4 වරක් 3 12යි 14යි. 12යි 2යි 14යි. 4යි. good. 7යි 20 ඉඳලා 7යි 25ට රවුම් 2යි 8යි. 8යි සර්. 4යි 4යි 8යි. 8යි. good. 7යි 25 සිට 7යි 30 දක්වා දීලා තිනවා රවුමයි කාලයි. 5යි. රවුමට 4යි කාලට 5යි සර්. 1යි 5යි. good. 5යි. මහාන ප්‍රශ්න 7යි 5 සිට 7යි 10 දක්වා කාලේ සිසුන් කී දෙනෙක් පන්තියට පැමිණ සිටීද? 7යි 5 7යි 10යි. 5යි නේද පුතේ? 5යි සර්. 5 දෙනයි. ඔව් good. සර්. හරි පුතේ හරි ඔයා හරියටම හරි. 7යි කාලේ සිට 7යි 30 දක්වා පැමිණි සිසුන් සංඛ්‍යාව කීයද අහනවා? 27යි. 27යි සර්. 15 සිට 7යි 30 දක්වා පුතේ. 14යි 8යි 5යි එකතු කරන්න. ඔක්කොම ටික එකතු කරලා ඊට පස්සේ එක වැඩි කරන්න ඕන 4යි. ඔන්න බලන්න. රවුම් 1යි 2යි 3යි 4යි 5යි 6යි. තුන් කාල. සර්. 6 වරක් අතර 24. 24යි 3යි 27යි නේද? 27යි. 27යි. very good. Excuse me sir. ඔව් පුතේ. Excuse me. මම කරේ සර්. ඔව්. 14යි 8යි 5යි එකතු කරා. ආහා. ඔක්කොම ටික 14යි 14යි 8යි 5යි. good. 5යි එකතු කරා සර්. ඔයා හරියටම හරි. එහෙමත් හරි. එදින 7යි 5ට පෙර කිසිම සිසුවෙකු පැමිණ සිටියේ නැති අතර 7යි 30 වන විට පන්තියේ සියලු සිසුන් පැමිණ සිටිය. පන්තියේ මුළු සිසුන් ගාන කීයද කියලා අහනවා. ඔක්කොම සිසුන් කීයක් ඉන්නවද පුතේ? මුළු සිසුන් ගාන කීයද? 38යි. 38යි සර්. ඔක්කොම 38යි. පැහැදිලි නේද මගේ පුතේ? එහෙනම් මම හිතනවා ඔව් සර්. ඔයාලට තුන්වෙනි ගාන හතරවෙනි ගාන හදන්න පුළුවන් ඇති කියලා. අපි එහෙනම් පුතේ අදට වැඩ නතර කරනවා. මේ වැඩ ටික පුතා සම්පූර්ණ කරගෙන එන්න. එහෙනම් අපි හම්බෙමු පුතේ. සියලු දෙනාට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. සුබ දවසක්.